අයිබෝන් හැමෝටම ඉතින් වෙනද වගේම සුපුරුදු ආදරෙන් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්න හදන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ තියෙන විශ්වකර්ම නිර්මාණයක් ගැන. ඉතින් මේක නිර්මාණය කරලා තියෙන්නේ ස්වාමින් වහන්සේ කෙනෙක්. ඉතින් අපේ එළ ඉතිහාසයේ දිහා බැලුවාම අපිට ඉඳලා තියෙන ශ්‍රේෂ්ඨ නිර්මාණ බිහි කරපු මයදානයන් කෙනෙක්. ඉතින් නූතනයේ මයදානයන් කියලා මම මේ විදිහට හැඳින්වුවත් ඒක වැරදි නැහැ. ඉතින් උන්වහන්සේ බිහි කරපු ශ්‍රේෂ්ඨ ඒ වගේම විශ්විත නිර්මාණයක් තමයි අද ඔයාලට පෙන්වන්න සහ මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙමනම් වැඩි කතා නැතුව අපි ගිහිල්ලා බලමු කොයි වගේද මේ නිර්මාණය අපිට බලා ගන්න පුළුවන්කම තියෙන කියලා. ඉතින් අපි දැන් මේ ඉන්නේ ගල් පර්වතයේ මුදුනේ. ඉතින් මේ පර්වතය තුල තමයි මේ ශ්‍රේෂ්ඨ නිර්මාණය මේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේක අපි අනිවාර්යෙන් එක්පාරක් හරි ආවිල්ලා පැඳ පුඳා ගත යුතුම තැනක් විදිහට. මොකද මේ ස්ථානය ගැන තාම හරියට මිනිස්සු අතරේ කතා බහක් ඇති වෙලා නැහැ. මොකද මේක අඩුම කාලයක් තුල නිර්මාණය වෙච්ච ශ්‍රේෂ්ඨ නිර්මාණයක් විදිහට තමයි මම දකින්නේ. ඉතින් මේ අම්පාර දිස්ත්‍රික්කයේ තුල නම් මේ වගේ පන්සල් පරිශ්‍රයක් දැක ගන්න ලැබෙන්නේ නැහැ මේ විදිහට කොහොමද. ඉතින් තාම මේකේ වැඩ කටයුතු නිමා වෙලා නැහැ. නමුත් තව අවුරුද්දක් දෙකක් විතර යනකොට මීට වඩා ගොඩක් වෙනස් විදිහ තැනකට තමයි අපිට එන්න වෙන්නේ. මොකද මේකට මම පළවෙනි පාර එනකොට නිකන් වෙනම ලෝකයකට ආවා වගේ හැඟීමක් තමයි මට ඇති වුණේ. මොකද හැමදේම හරි වෙනස්. ඒ වගේම අලුත්. ඉතින් හොඳ සංකල්පයක් ඇතුලේ තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ඇවිල්ලා මේ ස්ථානේ වැඳ පුදා ගන්න කියලා මතක් කරනවා. ඉතින් අපි බලමු තව මොනවද මේ හරිය නිර්මාණ අපිට බලන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට මේ කතා කරපු ශ්‍රේෂ්ඨ නිර්මාණයේ නිමවුම් කරු තමයි මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ දරුවන් සරණයි කියලා ස්වාමීන් වහන්සේ වීඩියෝ එකට එකතු කරගන්නවා. ඉතින් උන්වහන්සේ ගැන හැඳින්වීමක් කරොත් එහෙම නමින් පොද්දිවල ධර්මකීර්ති ශ්‍රී චන්දානන්ද නාහිමිපාණන්. ඉතින් හමුදුරනේ අපි කැමති දැනගන්න කොහොමද මේ ශ්‍රේෂ්ඨ නිර්මාණය මෙතන බිහි වෙන්නේ? මොකක්ද මෙතන තියෙන ඓතිහාසික වටිනාකම? සද්ධාතිස්ස රජුව මහතූපේ ඉඳලා දීවාවේ මහා චෛත්‍යරාජන් වහන්සේ කරලා හතර වටේ චෛත්‍ය හතරක් නිර්මාණය කරලා තියෙනවා. ඒවල කිව්ව පරිවාර චෛත්‍ය කියලා. පරිවාර චෛත්‍ය හතරෙන් එකක් තමයි මෙතන. මෙතන කියලා. මේ පරිවාර චෛත්‍ය
දක්ෂිණ පරිවාර මේක වල් බිහි වෙලා තිබුණා. සම්පූර්ණ වනගහනයට යට වෙලා තිබුණේ. මෙතන පොඩි ආක්‍රමණකාරී පසුබිමකුත් තිබුණා. ඊට පස්සේ තමයි මට මේ දායකයෙක් ගිහලා කතා කරේ රජුරෝ හදා පරිවාර චෛත්‍යයක් තියෙනවා මේ ස්ථානයට අහිමි වෙන්න යන්නේ. මෙතන මොකක් හරි පිළියමක් කරන්න බැරිද කියලා. එයා ඉස්සෙල්ලම කතා කරලා තිබුණේ අම්පාර මහදිසාපති සුනිල් කන්නංගර මහත්තයත් එක්ක. ඒ කන්නංගර මහත්තයා ඒ වෙලාව මෙහෙම කියලා දුන්නා. එතන පන්සලක් හදන්න ගියොත් සමහර විට ඉතින් ආම්බුරු මුස්ලිම්වරු එක්කත් එහෙමෙන් ගැටුම් වලට සිද්ධ වෙයි කියලා. ඇති වෙයි. හැබැයි මේ බෝධිවර නායක හඳුන්ට කතා කරලා උතෙන්ට ගෙනිච්චොත් නම් යාලත් එක්ක සිනහ වෙලා ලස්සනට වැඩේ කරයි. ඒ අනුව තමයි මම මේ මෙතන හේතුනේ. හැබැයි මං ඉතින් මට ගිහිල්ලා කිව්වොත් මං කිව්වා නේ මට මේ පන්සල් තුනක් තියෙනවා. මල්ලත් ඉස්සපුර දර්ශනාරාමය, කුමාරගම පුෂ්පාරාමය, සඳනපුර සඳන පුණ්‍ය විහාරය කියලා මගේ විහාරස්ථාන තුනක් තියෙනවා. මං කියන්නේ මේ පන්සල් කරන අතරේ මට මේව කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ කියලා. අද බලන්න යන්නේ. මම ඇවිල්ලා ඉතින් කොහොම අමාරුවෙන් අර වෙබ හදලා තියෙන තැන මම තමයි වැවත් හැදුවේ. මේ කටුවකුල් ලස්සෙන් අඩිපාර දිගේ ඇවිල්ලා කොහොම අමාරුවෙන් මුගමුරක් අල්ලන් ගල්ට පෙරුවා. මුගමුරක ආධාරයෙන් මම ගලට ගොඩ වුණා බොහොම අමාරුවෙන්. හැබැයි ගලට ගොඩ වුණාම මට දැනුණා මේ පුදබිම විශ්වයට අරන් යනවා. ඒ තරමටම ආකර්ෂණීය බව මට දැනුණා. මේ රජුරෝ නිර්මාණය කරන්නේ නැත්නම් මෙතන ඒ වගේ මොකක් හරි වටිනකමක් තිබිච්ච හින්දානේ. මම දෙපාරක් හිතුවේ නෑ. මං කිව්වා හරි. පන්සල හදමු කියලා. පන්සල හදන්න තීරණය කළා. දිසාපතිතුමා ගෙන්නගෙන තමයි මම ආරම්භ කරන්නේ. දිසාපතිතුමාට එදා මට වුණ දවසේ මම බැලුවා මගේ උපන්දිනේ දවසේ මේක පටන් ගත්තා. නොවැම්බර් 1. දිසාපතිතුමාට එදා ඉන්න පුරන් දවසක් නෙවෙයි. මම ඒ හින්දා දිසාපතිතුමා ලව්වා ඔය වීරගොඩ සඳනදපුර පුණ්‍ය භූමියේදී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් නියෝජ්‍ය පොලිස්පති රංජිත් වීරසූරිය මහත්තයාට දුන්නා. එයාලව තමයි අපි බෝධි රෝපණය කළා මේක මංගල පියවර ලැබුවේ. මම ඉතින් ආවට පස්සේ මෙහෙට මට සිවිල් ආරක්ෂක බටයින් 10ක් සහ පොලිසියේ සාජන් මහත්තයෙකුත් හම්බුණා මේ වැඩ කටයුතු ඉස්සරහට ගෙනියන්න. රංජිත් වීරසූරිය මහත්තයා තමයි පහසුකම් මට හරි ගැස්සලා දුන්නේ. මම මේ
සම්මාදම් කළ හදව පන්සලක් නෙවෙයි. මම ඇවිල්ලා මුලින්ම කරේ බෝධි රෝපණය කරලා පස්සේ මගේ අතින් වියදම් කළා මම හැදුවා ඔය පළවෙනි බෝමලුව. බෝධි ප්‍රාකාරය හදලා පුංචි විහාරය හදලා මම මාස දෙකෙන් ওই ඕපන් එකක් ගත්තා. මේක මහ කැලේ එතකොට. මම කිලෝමීටරයක් දුර වයර් දාලා ලයිට් ලයින් එක ගෙනහල්ලා තමයි මේ පටන් ගත්තේ මේ. මිනිසුන්ට අදහ ගන්න බෑ මහ කැලේ ඇතුලේ මේ හිතන්න බැරි විදිහේ වැඩක් අපි කළා. හැබැයි කටයුතු බෝමලුව නිර්මාණය කරන් පස්සේ ඉතින් මගේ අතින් ලක්ෂ 5ක් වියදම් වෙලා තිබුණා. ඊට පස්සේ ගමේ කට්ටියත් එක්ක එකතු වෙලා ආමතුරුන්ට ධෛර්යයක් දෙන්න ඕන කියලා පින්කමක් කළා. මට ඒ පින්කමෙන් හම්බ වෙලා තියුණා රුපියල් 50000. හැබැයි මම දැන් ලක්ෂ 5ක් වියදම් කළා වෙනවා. මට ඕක හැරෙන්නවත් බැරි ගන්න. මුල්ලට මට 70000ක් විතර හම්බ වෙලා තිබුණා. මට හැරෙන්නවත් බැරි ගන්නක ඕක. ඊට පස්සේ මම කල්පනා කරා ඉතින් මේක ගෙනියන්න එපා කොහොම හරි ගමන. මගේ කුඹරක් තියුණා. මම ලක්ෂ 15කට එක්ක විත්තා. ඒ ලක්ෂ 15 ගෙනහැල්ලත් මම මේ පන්සලේ කටයුතු කළා. ওই අතරපාරේ තවත් පින්නතුන් එක්කවල පින්කමක් කළා. ඒකෙන් මට රුපියල් ලක්ෂයක් විතර හම්බෙලා තිබුණා. මම ගණන් ඇතුව ගමේ මිනිස්සුන්ගෙන් ගත්තේ ওই 1,70,000ක් විතර. අද වෙනකොට මේ පන්සලේ අගය කෝටි 16 පන්නකට ගිහිල්ලා තියෙනවා. මේක මහ පුදබිම. හිතන්න බැරි ගමනක් කරන තැනක් නේ. මුග දෙනෙකුට හරි පුදුමයි කොහොමද මේක කරන්නේ කියලා. සමහරු කියනවා මේ විශ්වකර්මගේ නිර්මාණයක් කියලා කියන කට්ටියත් ඉන්නවා. මං ගැන මෙහි ඇවිල්ලා ඔය ගාල්ලේ බුද්ධාස හේවගේ කියන මහත්තයා පොතක් ලිව්වා. ඒ පොතේ යා ලියලා තියෙන්නේ අපේ යුගයේ විශ්වකර්ම යතිවරයා යනවා කියලා. මම දකින්න එක දෙයක් තියෙනවා. හොඳ හිතින් වැඩ කරන්න, යහපත්ව වැඩ කරන්න, ඉනහ වෙලා වැඩ කරන්න, කරුණා මෛත්‍රිය දෙන්න ජීවිතේ ජය ගන්න. මම මෙතන මේ පන්සල හැදීමේ පසුබිම කතා කරනකොට මට අමතක කරන්න බෑ ජර්මන් ජාතික උර්සුලා බර්ගර් සුදු අම්මා. ඔය සුනාම වෙලාවේ මම එතකොට ওই 19 පන්සලේ හිටියේ මල්ලත් තිස්සපුර. සුනාම වෙලාවේ ඔය පාණ්ඩරිප්පුව දෙමළ ගමේ දෙමළ ප්‍රජාව 1500ක් විතර මගේ පන්සලට එක්කව. දෙමළ මිනිස්සු කැමැත්තෙන් ආපු ගමනක් නෙවෙයි ඒක. යුද්ධේ වෙලාවේ මිනිස්සු බයෙන් තමයි සිංහල ගමකට ආවේ. නමුත් යන්න පාරක් නැතුව ඔළුව හැරිච්ච තේ දුවන් එනකොට ඇහිල්ලා තියුනේ අපේ ගම. එයාලා කිසිසේත්ම අපි සලකයි කියලා බලාපොරොත්තු වුණේම නැහැ. හැබැයි මේ මිනිස්සු ආපු හැටි මම ලවුඩ් ස්පීකරෙන් ගමට කතා කරලා කිව්වා. අපේම සහෝදර ජනතාව අතරමං වෙලා හාල් ටිකක් පොල් ගෙඩියක් 3-5 කුඩු ටිකක් අරන් එන්න පන්සලට. මගේ ඉල්ලීමට ගම මහා ප්‍රතිචාරයක් දැක්වුවා. විශාල පිරිසක් හාල් පොල් 3-5 අරවම වරන් ආවා. මම මේ ආපු මිනිස්සු ලව්වම උයලා අර කට්ටියට කන දුන්නා. 1500කට දවල්ේ කන්න දුන්නා. මම ආපෙට කිරි දෙකක් දුන්නා ඉස්සෙල්ලම. ඊට පස්සේ දවල්ේ කන්න වෙලක් දුන්නා. දෙමළ මිනිස්සුන්ට මේක අදාහ ගන්න බැරි වෙච්ච දෙයක්. එක කණ්ඩායම මම ළඟ නැවතුණා දැන්. සමහරු ගියා යන්න 100ක් 150ක් විතර මම ළඟ හිටියද කියලා. ඒ කණ්ඩායම නායකත්වයේ රාණියම් දෙමළ ආච්චි පත්‍රේ ලියමුකුත් කියලා යවනවා. එයා කියන මෙහෙම මම කෝවිලට ගිහිල්ලා දැක්ක මේ දෙවියන්ගේ පිළිරුව විතරයි. පණ පිටින් දැක්ක දෙයියෝ අපේ හාමුදුරුවෝ.
මේ කියන්නේ දෙමළ අම්මා කෙනෙක්. මොකද මේ වෙනස? මම මොනවද දුන්නේ යාළුවා? මම දුන්නේ කරුණාවයි මෛත්‍රියයි. මම කොයි වෙලාවකවත් මේ මිනිස්සු පිට මිනිස්සු කියලා හිතුවේම නැහැ. මගේ ළඟ මොනවද දෙන්න තිබුණේ? වැදුරු කොට්ටේ, බෙඩ් ෂීට් එක, සබන් කෑල්ල. ඒ පහසුකම් ඔක්කොම දීලා හොඳට කන්න බොන්නත් දුන්න. කවදාකවත් මම මගේ අනාථ කඳවුරේ බත් හට්ටියක් ලිපේ තියන්න ඉඩ තිබ්බේ නැහැ. මගේ ගම්බැසියොන්ට කියලා පන්සලට දාන වේල් 2ක් ගේනකොට දෙමළ අනාථ වෙච්ච මිනිස්සු වෙනම 3 වේලම දාන වගේ කියලා හදුවා. මෙයාලා හිටියේ හරිම සන්තෝෂයි. සුනාමියට අවුරුදු දැන් 16ක් විතර වුණා. හැබැයි මගේ දෙමළ ප්‍රජාවගේ බැඳීම 1 දශමයක් අඩු වෙලා නැහැ. ඒ ගමේ අඩු ගානේ මගුල් ගියක්වත් කරන්නේ මම නැතුව. පළවෙනි මගුල් ගෙදර මේ ආරාධනා කරන රාණියම පන්සලට ආවා. ওই 19 පන්සලට. මං කෝ අනේ රාණියම් මේ මගුල් ගෙවල් වල නම් ආමතුරු යන්නේ නැහැ කියලා. එහෙම කොහොමද? ඔබ වහන්සේ එන්න ඕනේ මල ගෙදර. ශිවානන්දනේ කෙල්ල ඔබ වහන්සේ ළඟනේ හිටියේ අනාථ කඳවුරේ. ඔබ වහන්සේ නාව තරීර අම්මා පණිදි මගුලක් වගේ වෙනවා කිව්වා. මේ කතාව ඇහුවට පස්සේ මම අකමැත්තෙන් ඒ මගුල් ගෙදර ගියා. ඇත්තෙන්ම ගියාට පස්සේ මට දැනුණා ඒක හරි වැදගත් ගමනක් බව. මම ඉතින් ඉස්සතින් ගියේ නෑ. මම ලොකු තෑග්ගක් එහෙමත් තරම් ගිහිල්ලා අර සභාව දුන්නාම ඒ කට්ටියට හරි ගෞරවයක්. අහල පහල මිනිස්සු බලන් ඉතියා. යකෝ හාමුදුරුවනේ කියලා. අර මිනිස්සු තෑග්ගකුත් දුන්නා. හරි සතුට හුඟක් දෙනේ කියලා. ආසන්න මගුල් ගෙදර මේ ළඟදී තිබුණේ මඩ කලබේ ෂයින් හෝටල් එකේ. මගේ අනාථ කඳුරේ පුංචි දරුවා දැන් වෛද්‍යවරියක් ගියා. ජස්විනි. ඒ මගුල් ගෙදරත් මම මේ ළඟදී ගියා. මම ගිහිල්ලා යාළුවට තෑග්ගක් එහෙම දීලා සුවපතලා මට තේරෙන්නේ දෙමළ මිනිහගේ අපේ වෙනස මොකද්ද කියලා. ඔළුවේ තිබිච්ච ප්‍රශ්නයක් තමයි හුඟක් දෙනෙක්ගේ ඕක. අපිට තේරෙන්නේ අපි ඔක්කොම එකම මනුෂ්‍ය ප්‍රජාවක් කියලා. එහෙමනම් මේ රටේ ප්‍රශ්න ගැටලු ඇති වෙන ක්‍රමයක් නෑ. ඔය දෙමළ ප්‍රජාවේ කතාව විශේෂයෙන්ම කිව්වේ මම එදා කරපු මෙහෙවර ඔය සුනාමි අනාථ කඳවුරේ ඉඳගෙන. ඒක බලාගෙන ජර්මන් ජාතික උර්සුලා බයර් කියන සුදු අම්මා හිටියේ හරිම පැහැදිලි. සුදු අම්මා මම මේ දීඝවාපි පරිවාර චෛත්‍ය රාජමහා විහාරස්ථානයේ යලි ගොඩනගන්න යනවා කියන ආරංචියට මෙහි ආවා. එතුමිය තමයි ලක්ෂ 60ක් වියදම් කරලා මේ පළමුවෙන්ම තියෙන ශාලාවල. ඕක තමයි සුනාමි පින්කමේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියලා කියන්නේ. මෙලොව පරදීම කරන ඕන ඕකට. හොඳ දේවල් කරන යහපත් දේවල් කරන ළඟ ළඟ විඳින්න පුළුවන්. මම ওই ශාලාව ගොඩනගාගත්තන් පස්සේ මම මෙහෙම කල්පනා කරා. ඇත්තෙන්ම වන්දනාව කියලා මාත් අමාරුවට ලකුණු. සමහර පන්සල් තියෙනනේ අපි දිහා බලන්නේවත් නැහනේ. ඉතින් අපි දිහා බලන්න තමයි අහිංසක මිනිස්සුම බලන්නේම නැහනේ. මං හිතුවා එහෙම වෙන්න හොඳ නැහැ. පන්සල් කියලා මිනිස්සු සතුටු වෙන්න එපා. මම මෙතන එන්න තරමකට කිරිත එකක් දෙනවා. ඒක තමයි මගේ වැඩ පිළිවෙල. මගේ පන්සලේ නවාතැන් දෙන්නේ මම නොමිලේ. සල්ලි අය කරන්නේ. මිනිස්සු ඊට පැහැදිලා ඕනනම් ආධාරයක් දීලා යයි. අනිත් එක තමයි මම නිදා ගන්න කොට්ටයක් පැදුරක් එහෙමත් දෙනවා. මට කලින් දැනුවත් කරලා ආවොත් මෙහෙ නවතින්න මම රැයට බත් වේලකුත් දෙනවා. මොනවා තිබිලාද මේ? මට තියෙන්නේ කළුගල් පර්වතයේ ගැලේ විතරයි. අඩු ගානේ පොල් ගෙඩියක් කඩන්න පොල් ගහක් තියෙන එකද? දැන් නම් හිටවපු ගස් වල එකක් දෙකක් පීසිලා තියෙනවා. කිසි පහසුකමක් නැහැ මෙතන. හැබැයි
විශාල ගමනක් යනවා. හිතන්න බැරි ගමනක් යනවා. මේකේ රහස මොකක්ද? නොපෙනෙන දෙවියන්ගේ ආශිර්වාදයට වඩා පේන්න ඉන්න මිනිස්සුන්ගේ හදවතේ ජනිත වන ආශිර්වාදය බලවත්. දෙයිය දැකලත් නැහැ. දෙයියට මහලු දෙයක් කරන්න පුළුවන් කමක් නැත්තේත් නැහැ. දෙයියන්ගේ බලයට වඩා කෝටියක් ගුණයක් බල සම්පන්නයි මිනිස්සුන්ගේ හිත්වලට හොඳයි කියලා දැනෙන වැඩ කරනවා. ඒ අනුව තමයි අපි මේ දිග ගමනක යන්නේ. අනිත් එක මම මේ පන්සල හදන විතරක් නෙවෙයි. මම මේ ගමත් හදාගෙන තමයි පන්සල හදන් යන්නේ. කොයි ඉස්සරහා බේන දින වැව මම නිර්මාණය කළ වැව. රජ්ජුරුවන්ගේ ගාන්න බැරි වුණාට රජ්ජුරුව කර හැම එකම මම මෙහෙ කරලා තියෙනවා. හැරෙන වංගේ මහා සක්කවම්මක් ගහලා තියෙන්නේ. මම හදාගෙන යන දීඝපාපි මහජන ක්‍රීඩාංගණය. ඉස්කෝලේ පිට්ටනිය දැල්බැට ගහලා දුන්නේ මම. ඉස්කෝලේ හන්දියේ කොළපාට ගාපු ගොඩනැගිල්ලක තට්ටු දෙකට හදන එක තට්ටුවක් හදලා ඉවරයි. මම හදාපු දීඝපාපි මහජන පොළ. අපේ ගමේ ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ගෙවල් ගණනකට වතුර ජල නල පහසු වෙනුත් අපි ලබා දීලා තියෙනවා. ඉස්කෝලේ හන්දියේ ඉඳලා මේ පැත්තට යන පාර කිලෝමීටර් 2.5 කාපට් කළෙත් අපි. ඒක හැබැයි මෙහෙමයි. ජනාධිපතිවරණෙත් පටන් ගත්තා. මගේ වැඩේ වෙලා තිබුණේ. මං ඊට පස්සේ අවංගම දයාගමගේ මහත්තයෙක් රණ්ඩුත් වුණා කියලා. මගේ පෞද්ගලික දෙයක් කරගන්න නෙවෙන්නේ. මම බැන්නාම ලොක්කට හරි හිතට අමාරුයි. මගෙන් අහනවා ඇයි හාමුදුරුවෝ අපි උදව් කරලා නැද්ද වහන්දේට? මම කිව්වා ඔයා පන්දලා දන්න උදව් කරලා තියෙන්නේ. පන්දලා හදලා වැඩක් තියෙනවා පාර හදන්න නැතුව. පාර හදලා දෙන්න ඕන කිව්වා. ඒ වෙලාවේ සල්ලි දෙන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. වෙන ප්‍රොජෙක්ට් එකක සල්ලි වලින් කෝටි 5ක් මට දුන්නා. පාර හදන්න. පාරත් කොහොම හරි හදාගත්තා. අපි නොයේ පොදු සමාජ මෙහෙවරත් එක්ක යන ගමන. මං හරි කැමතියි මගේ පන්සලේ ඉඳන් මිනිස්සුන්ට වතුර උගුරක් හරි දෙන්න, බත් කඩක් හරි දෙන්න. අවුරුදු පතාම අපි ගමේ ගැබෙනි මාතාව ඔක්කොටම රුපියල් 15000ක් විතර වටින බඩු කට්ටල ගැබෙනි මාතාවන්ට අපි ලබා දෙනවා. ඒ වගේම ගමේ මලගයක් වුණාට පස්සේ මම පන්සල ගානේ මං ආහාර වෙලා දෙනවා මේ කට්ටියට. අපේ බලයණී කට්ටිය ගෙදරක මල්වර උත්සවයක් වුණාම මම ඒකට රුපියල් 5000ක් දෙනවා. ඒ වගේම බබෙක් හම්බ වෙන්න මොන කෙනෙක්ගේ අත්‍යවශ්‍ය ආම්පන්න ටික ගන්න රුපියල් 10000ක් දෙන වැඩ පිළිවෙලකුත් අපේ තියෙනවා. ඉතින් මේ සමාජ මෙහෙවරත් එක්ක තමයි අපි මේ ගමන යන්නේ. ඒක මිනිස්සුන්ට දැනෙනවා. මිනිස්සුන්ගේ හදවතට තේරෙනවා. මෙන්න මේ නියම පන්සලක් කියලා. නිකන් හිඟන්න වගේ මිනිස්සු වෙනකොට ලවුඩ් ස්පීකර් දාලා මම කවදාකවත් කියන්නේ අර කරනවා මේක කරන ආධාරය දීලා නැහැ කියලා. මම හිතලා තියෙන්නේ එන මිනිස්සු දැකලා හිත පැහැදිලා මොනවා හරි කළොත් ඒක මටත් හොඳයි. එන මිනිස්සුන්ටත් හොඳයි. අපේ කතාව ඕක තමයි. තව මාස කීපකින් ඇහැල්ලා මෙතෙන්ට බලන්න. ඊට වඩා විශාල ගමනක් අපි ඉස්සරහට ගිහලා තියෙන්නේ. දැන් මේ වෙලාව, මේ බැරි වෙලාව. කොරෝනා ඇවිල්ලා මිනිස්සු වෙන්න පන්සල් පාළුවට ගිහිල්ලා අමාරු අඩියෙන් යන වෙලාව. ඒ වුණත් අන්තිමේදී මම මෙහෙම තීන්දුවක් ගත්තා. මගේ තියෙන ලොරියක් බැංකුවට තියන් මම කතා කළා. දැන් හෙට අනිත් මට ලක්ෂ 15ක එකට හම්බ වෙනවා. ඒක අරගෙන මම කරන්නේ මේ පරිවාර චෛත්‍ය රාජන් වහන්සේ ගොඩනගන. අපි අකණ්ඩවම තාම වැඩ පිළිවෙල කරගෙන යනවා. ඕවා කෙරිලා එනකොට මෙතන බබලන්න පටන් ගනි. ජනතාවගේ හිත හොඳට පැහැදෙයි. ඒ එක්ක අපේ ජීවිතත් බොහොම ප්‍රවාහමත් වෙයි කියන එක තමයි බලාපොරොත්තු. හැමෝටම තෙරුවන් සරණයි.
ඉතින් අපි පහල දැක්ක වැව තියෙනවා. ඉතින් මේකේ හංස බෝට්ටු තියෙනවා. ඉතින් අපි දැන් මේ පදින ගමන් තමයි ඉන්නේ. ඉතින් මේවට කිසිම දෙයකට රුපියලක්වත් අය කිරීමක් කරන්නේ නැහැ. මේ හැම දෙයක්ම අපි හැමෝගෙම සිත් පහන් කිරීමේ අරමුණෙන් හදලා තියෙන දේවල්. ඉතින් අපි බලමු තව මොනවද බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම සුන්දර අත්දැකීමක්. ඔයාලත් එකපාරක් හරි ඇවිල්ලා මේ දේවල් දෙක බලා ගන්න කියලා අනිවාර්යයෙන්ම මතක් කිරීමක් කරනවා. අද මේ තියෙන තත්ත්වය දක්වා ඇදිලා තියෙන්නේ කියන එක. ඉතින් ඇත්තටම මේ කාලේ ඇත්තටම බැලුවාම මිනිස්සු පන්සලෙන් දහමින් ඈත් වෙලා තියෙනවා. හැබැයි පෙර කාලේ වැවයි දාගබයි ගමයි පන්සලයි කියන සංකල්පය බොහොම තදින් එකට තිබුණු දෙයක්. ඉතින් ඇත්තට මෙතෙන් ඇවිල්ලා බැලුවාම මේ සියලුම දේවල් මේ සංකල්පය ගොඩක් ළඟින් මෙතන බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඇත්තටම අර මේ දවස්වල ධර්මයේ කියන එකත් ඇත්තටම සමහර තැන්වල බලපල්ලට යන අවස්ථාවක් තියෙනවා. නමුත් ඇත්තට මෙතෙන්ද එන කෙනෙකුට මේ ස්වාමීන් වහන්සේත් එක්ක වචන ටිකක් කතා කරාම පස්සේ ලොකු සහනයක් හිතට දැනෙනවා. ඉතින් මම මීට දවස් කීපයකට කලින් මෙතෙන් ඉස්සල්ලාම එනවා. ආවට පස්සේ මගේ පුද්ගලික හැඟීම වෙනමම අර ලෝකයකට ගියා වගේ සැනසීමක් ඒ වගේ අවස්ථාවක් තමයි මටත් හම්බ වෙන්නේ. ඉතින් ඇත්තටම මේ වීඩියෝ බලන මේ ප්‍රජාව ගොඩක් ඉන්නවා. ඉතින් මේ අය ගොඩක් වෙලාවට ධර්මයට කැමති දෙන්න මේ වගේ දේවල් වලට කැමති පිරිස ඉන්නවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ කිසිම වෙලාවක උන්වහන්සේ කියන්නේ නැහැ මේ විදිහට ඇවිල්ලා මට දේවල් දෙන්න මම මේක කරන් යන්න ඕනේ කියලා. නමුත් අපි පුද්ගලිකව මෙහෙම ධර්මයට ලැබි දන් දෙන්න කැමති අයට මම හිතනවා මෙතෙන් එකපාරක් එන්න ආවට පස්සේ අනිවාර්යෙන් ඔයාලගේ හිත පැහැදේවි. ඉතින් ස්වාමීන් වහන්සේට පුළුවන් විදිහට ඕගොල්ලොත් හයියක් වෙන්න මේ නිර්මාණය මේ ශ්‍රේෂ්ඨ භූමිය තවත් වැඩි දියුණු කරගන්න. ඉතින් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ වැඩි කාලයක් නොව හැකි ඉක්මනින් මේ තැන මේ වගේම සුරපුරයක් විදිහට අපිට දකින්න එන මිනිස්සුන්ගේ සිත් පහන් කරගන්න පුළුවන් භූමියක් විදිහට දකින්න ලැබෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිත් එක්ක මේ විදිහට වීඩියෝ එකට එකතු වුණාට ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් බොහොමත් ස්තුතියි. ඉතින් වීඩියෝ එක බලන ඔයාලට ස්වාමීන් වහන්සේව සම්බන්ධ කරගන්න අවශ්‍ය වුණොත් කොහොමද ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගන්නේ? මගේ දුරකථන අංකය තියෙනවා 077යි 35යි 22යි 134 කියන අංකයට කතා කළොත් අපිට කතා බහ කරන්න පුළුවන්. ඉතින් අපේ පොදිර චන්දානන්ද හිමි කියලා Facebook එකක් තියෙනවා. ඒකට ගිහලා පොඩ්ඩක් අපි ගැන තොරතුරු බලා ගන්න පුළුවන්. හොඳයි. ඉතින් ඒ කියපු විදිහට ඔයාලට පින්සිට පහළ වෙනවා. අනිවාර්යෙන් මේ තැනට එකපාරක්ම හරි ඇවිත් බලන්න කියලා මමත් ආරාධනා කරනවා. ඉතින් මේ වීඩියෝ එක මේ විදිහට මෙතනින් සමගින යනවා. ඉතින් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් තෙරුවන් සරණයි.